සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම මම හිතන්නේ අපි මේ තුන්වෙනි වතාවට තමයි තුරු ටෝක් එක කරන්නේ මම හිතන්නේ ලංකාවේ ඉන්න විශේෂයෙන් පරිසරය ගැන ආදරයක් දක්වන හැම දෙනාටම ඒ සම්බන්ධ විශේෂඥයෙක් ගෙනල්ලා පොඩි විනාඩි 20ක 30ක පොඩි දේශනාවකට සවන් දීලා ඒ ගැන දැනුම බෙදා දීම තමයි මේක අරමුණ. ඉතින් අද අපි විශේෂයෙන්ම විශේෂ දවසක් අද මැයි 22 වෙනිදා ලෝක ජෛව විවිධත්ව දිනය International Day for Biodiversity. ඉතින් ඒකින්ද අපි ඒකත් එක්කම අපි හිතුවා විශේෂ පුද්ගලයෙක්ව ගේන්න අපේ අද දේශනෙට මම ඊටාම ආදරෙන් මේ ආරාධනා කරන්න කැමති කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යාව සහ පරිසර විද්‍යා අධ්‍යයනාංශය කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨයේ ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේම තත්ත්ව සහතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂික මහාචාර්ය නිර්මලී පල්ලේවත්ත මහත්මිය තුරු එක ඊටාම සෑහෙන කාලෙක ඉඳන් බොහොම එකතු වෙලා වැඩ කරනවා ගොඩක් දේවල් වලට. ඉතින් මම ඊටාම ආදරෙන් ආරාධනා කරනවා මහාචාර්යතුමියට අද මාතෘකාව ජෛව විවිධත්වය සඳහා කෘමීන්ගේ දායකත්වය. ඊටාම වැදගත් මාතෘකාවක්. මහාචාර්යතුමියනි බොහොම ස්තුතියි. මම වීඩියෝ එක නියුවා මොකද දැන් කට්ටිය මාව දැකලා ඇති මං හිතන්නේ. ඒ නිසා බොහොම ස්තුතියි හැමින්ද සහතුරු ඔයාගේ කණ්ඩායමට. අපි එහෙනම් කෙලින්ම මේකට වැස්සොත් role of insects in biodiversity සිංහලෙන් ජෛව විවිධත්වය සඳහා කෘමීන්ගේ දායකත්වය. දැන් ඉතාමත්ම කෙටියෙන් කිව්වොත් දැන් කෘමී කියපු ගමන් ගොඩක් අයට ඉතින් මතක් වෙන්නේ කැරපොත්තෝ, සේනා දලඹුවා, ඩෙන්ගු මදුරුවා, ඒ වගේම නිකන් කොහොම අපිට කරදර කරන මැලේරියා මදුරුවා, අර වගාව විනාශ කරන දලඹුවා, අර පළඟැටියා, ඒ වගේ කතාවල් තමයි. නමුත් මම හිතනවා අද මේ අහගෙන ඉන්න අය කෘමීන්ගේ ඇත්ත තත්ත්වය කියන්නේ ඒගොල්ලන්ගේ ඇත්ත දායකත්වය මොකක්ද කියලා ඇතරම දන්නේ නැති අය මේ තාමත්ම කිටි හැඳින්වීමෙන් පස්සේ ඊට වැඩිය ටිකක් ධනාත්මක විදියට කෘමීන් ගැන හිතයි කියලා මම බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් හසන් ඕකේ. දැන් මේ ඉංග්‍රීසියෙන් ලියලා තියෙන්නේ ඊෝ විල්සන් කියන්නේ සුප්‍රකට කීට විද්‍යාඥයෙක්. මමත් කීට විද්‍යාඥයෙක්. මේකට සම්බන්ධ වෙලා ඉන්නවා තව පුද්ගලයෝ දෙන්නෙක්. ඒ දෙන්නත් කීට විද්‍යාඥයෝ පෙරාදිනිය සරසවියෙන් මම පස්සේ ඒ ගැන කතා කරන්නම්. ඊෝ විල්සන් මහත්මයා කිව්වා the little things that run the world. කියන්නේ මේ ලෝකය ගෙනියන. ඇත්තටම කියන්නේ මේ ගෙනියන විතර නෙවෙයි මේක පාලනය කරන කුඩා අය පොඩි අය. හරි? දැන් තව ප්‍රශ්නයක් මම අහන්න කැමතියි. ආගෙන නැමෝගෙන් do you still think we control this world? ඔයගොල්ලෝ තාමත් හිතනවාද අපි තමයි මේ ලෝකය පාලනය කරන්නේ අපි තමයි ලොක්කෝ කියලා. මේ කොවිඩ් මේ වසංගතයෙන් පස්සේ එහෙම හිතන අය ටිකක් අඩුයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊළඟ ස්ලයිඩ් එක අපි බලුවොත් මොකද්ද මේ ජෛව විවිධත්වය? අද ලෝක ජෛව විවිධත්වය කියන්නේ මේකට ගොඩාක් මේක කතා බහ වෙන මාතෘකාවක්. මේ CBD කියලා මම මේ යට දාලා තිනවා මේකේ අර්ථකථනයක්. CBD කියන්නේ Convention on Biological Diversity ජෛව විවිධත්ව සම්මුතිය කියලා ඔයගොල්ලෝ ගොඩක් අය අහලා ඇති. 1992 රියෝ නගරයේදී ආරම්භ වෙච්ච ලෝකයේ අති විශාල රටවල් සංඛ්‍යාවක් මේකට අස්සන් තියලා තියෙන්නේ. අපිත් ඇතුළුව බොහොම සරලව කියනවා නම් අපි මේ දකින ස්වභාවයේ අපි වටා තියෙන ස්වභාවයේ ජීවත් වෙන කියන්නේ ජීවීන්ගේ විවිධත්වය. හරි? ජීවීන්ගේ ස්වභාවික ජීවීන්ගේ විවිධත්වය. ඊළඟ ස්ලයිඩ් එක. දැන් මේක අපිට ප්‍රධාන අපි නිකන් මට්ටම් තුනකින් අපි අඳුනා ගන්න. මේ ඔක්කොම කරලා තියෙන්නේ අපි තමයි මේව හදාගෙන තියෙන්නේ. මොකද මේ මට්ටම් තුන අතරත් වඩා ඊට වැඩිය කුඩා උපමට්ටම් තියෙනවා. නම් මේක මේ අවස්ථාවේ කතා කරන්න අවශ්‍ය නැහැ. මේකේ ඇතුළෙන්ම තියෙන ජීන්ස් ජාන. මම කියන හැමෝම දන්නවා මොකද්ද මේ ජාන කියන්නේ කියලා. හරි? ඒ ජාන අන්තර්ගත වෙලා තියෙන ස්පීෂීස් කියන ඊට වැඩිය ලොකු මට්ටම ඇතුළේ. හරි? මේ ස්පීෂීස් කියන්නේ විශේෂ. දැන් මේ ජෛව විවිධත්වය කියන එක අපි නිකන් ඕනම පොඩි ළමේ අර කියන්නේ 6-4 නොදෙරෙන වයසේ ඉඳලා ওই ජෛව විවිධත්වය නොදැනුවත්වම හඳුනා ගන්න. ඇයි අපි බල්ලා කියනවා, පූසා කියනවා, කොස්කා කියනවා.
මේ මොනවද මේ අපි විස්තර කරන්නේ? මේ කතා කරන්නේ විශේෂ ගැන. මේ විශේෂ තියෙන්නේ අපි ඉකෝසිස්ටම් නැත්නම් පරිසර පද්ධති කියලා හඳුන්වන මට්ටමක. නැත්නම් තලයක්. හරි? දැන් ওই ඉකෝසිස්ටම් පරිසර පද්ධති කියන්නේ මම දැන් එකක් අය දන්නවා. අපි කියනවා ගංගා, කාන්තාර, වැසි වනාන්තර ඒ වගේ නම් කියනවා. මේ ඉකෝසිස්ටම් කියන එක ඇතුළේ තියෙනවා තව වැදගත් උප මට්ටමක් වාසස්ථාන, habitat. Next slide please. Okay. දැන් මේක තමත්ම කෙටියෙන් කියන්නම්. මොකද්ද මේ පරිසර පද්ධතියක් කියන්නේ? මගම පරිසර පද්ධතියක ක්‍රියාවලිය මොකක්ද? දැන් මේ පරිසර පද්ධතියක් කියන එක පරිසර විද්‍යාව අනුව තමත්ම සරලව අපි හඳුන්වන්නේ යම් පද්ධතියක් ඒකේ සජීව කොටසක් තියෙනවා අජීව කොටසක් තියෙනවා. ඒ වගේම අපිට ඒක යම් නිශ්චිත අවකාශයක මේක පොළොවේ විතරක් වෙන්න ඕනේ නැහැ. අවශ්‍ය වෙන්නත් පුළුවන්. හරි? අඳුරු තැනක තමයි පිළිලා නිශ්චිත අවකාශයක පිහිටලා තියෙනවා. ඒ වගේම මේ ජීවී සහ අජීවී කොටස් දෙක අතර අන්තර්ක්‍රියා තියෙනවා. ඔන්න අන්තර්ක්‍රියා කියන එක හරි වැදගත්. හරි? දැන් මේ සිදුවන අන්තර්ක්‍රියා වලින් තමයි මේ පරිසර පද්ධතිය එකට තියාගෙන ඉන්නේ. හරි? අපි ඒක එක ඒකකයක් විතර අඳුනගන්නේ ඔන්න ඔය අන්තර්ක්‍රියා නිසා. මොනවද මේ අන්තර්ක්‍රියා? ප්‍රභා සංශ්ලේෂණය, වියෝජනය. වියෝජනය කියලා කියන්නේ උද්දිරාපත් වීම. හරි? යම් යම් අපි දන්නවා එක එක සයිකල් අපි කියන්නේ කාබන් සයිකල්, නයිට්‍රජන් සයිකල්, වෝටර් සයිකල් එක කතා කරන්නේ. දැන් මේ නියුට්‍රියන් සයිකල්ස් කියන්නේ ඔය කාබන් අපිට අවශ්‍ය මූල ද්‍රව්‍ය. ඒවා චක්‍රීකරණය වීම සිදු වෙන්නේ මේ පරිසර පද්ධතිය තුල. ඉතාමත්ම වැදගත් වෙනවා අර ශක්තිය ජීවීන් අතර සහ ජීවීන් මේ එක එක තල තියෙනවා. ඔය පරිසර පද්ධතිය. ඒක හරහා එකින් එකකට ශක්තිය ගලා යන. Next slide please. දැන් මේ පරිසර පද්ධතිය වල ක්‍රියාකාරීත්වය අපි ප්‍රධාන කණ්ඩායම් 4කට වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. මේක මේ විදිහට ආවේ. කියන්නේ අපි දන්නවා පරිසර පද්ධතිය වල ක්‍රියාකාරීත්වය කියලා එක. නමුත් මේ වගේ මේක මේ කොටස් 4කට වෙන් කරලා වඩාත් කියන්නේ මහ ජනතාව අතර කතා බහට ලක්ුණේ 2005 දී ඉලි දැක්වපු ලෝකයේ සියලුම පරිසර පද්ධති වල තත්ත්වය අධ්‍යයනය කරපු පර්යේෂණ වාර්තාව. මිලෙනියම් ඉකෝසිස්ටම් ඇසෙස්මන්ට් කියලා කිව්වා. මිලෙනියම් කියලා කිව්වේ 2000. නමුත් 2000 පටන් ගත්තට අවුරුදු 4ක් විතර ගියා මේ ඔක්කොම අධ්‍යයන ඉවර කරන්න. මේකේ මේ 4 මම විස්තර කරන්න ඕනේ. පළවෙනි එක ටිකක් කියන්නම් ප්‍රොවිෂනින්. ප්‍රොවිෂනින් කියලා කියන්නේ අපිට මොනවා හරි දෙනවා භාණ්ඩ ලබා දෙන්න. කෑම, ගස්වල ගෙඩි. හරිද? අපි ඔය කියන පළතුරුද, මල්ද අපි ඔය කඩාගෙන භාවිතා කරන්නේ. එතකොට බෙහෙත් වලට ගන්න ශාක. හරි? පිරිසිදු ජලය. එතකොට ගෙවල් හදන්න ඕන ලී. ඒ වගේම විවිධ ආකාරයේ කෙඳි ඒව දැන් අපි රෙදි හදන්නේ එක එක જાති භාණ්ඩ හදන්නේ. මේකට මේ ජානමය ඵලයක් අපිට වැදගත්. මොකද අපිට ස්වභාවයෙන් ලැබෙන ජාන වලින් තමයි අපි බොහෝ දේවල් ගොඩනගාගෙන තියෙන්නේ. එතකොට මේ regulating services. regulating කියලා කියන්නේ පාලනය කියන අදහස. මේ පරිසර පද්ධති වලින් අතිශය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. climate, disease, water regulation, water purification මේක හරි වැදගත්. ජලය පිරිසිදු කිරීම, pollination පරාගණය ගැන මම කතා කරනවා. දැන් ලංකාවේ කියනවනේ කෙලින්ම අර උඩ බෑවුම් වල සහ උඩ මට්ටමේ කඳුකරේ තියෙන කැලෑ ටික කපලා දැම්මහම පළවෙනියටම ඇති වෙන ප්‍රතිඵලය තමයි කඳ කඩාගෙන වැටෙන ඉස්සෙල්ලා එයින් ගලාගෙන එන සියලුම කුඩා කුඩා ජල මාර්ග වීලිලා යනවා. පොඩ්ඩ වේල් වැස්ස නැති වුනහම ඒව ඔක්කොම වේලිලා යනවා අර කැලේ කපලා දාපුවා. මොකද ඔය water regulation කියන එකට හරි සම්බන්ධයි. ඒකට මම මේ කල්චරල් එක පැත්තක තියලා විනාඩියකට supporting services. දැන් මේ පරිසර පද්ධති පවත්වාගෙන යන soil formation පස හැදෙනවා අර චක්‍රීකරණය වෙනවා පෝෂ්‍ය දේවල්. primary production කියන්නේ ඔය සූර්යාලෝකයෙන් අපි ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය හරහා කාබෝහයිඩ්‍රේට් මුලින්ම හදාගන්නේ ග්ලූකෝස් නමුත් ඒක විවිධ ආකාරයේ කාබෝහයිඩ්‍රේට් වලට පරිවර්තනය කරනවා. ඉතින් ඕක හරි වැදගත්.
කල්චරල් කියලා මේ බැලුවොත් එහෙනම් ඔයගලන්ට පේන්නේ මේකට ගොඩක් විද ලිස්ට් එකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මම කියනනම් ඔය රෙක්‍රියේෂන් ඉකෝ ටූරිසම් ගොඩක් අය හරි ආසයිනේ. කැලෑවල් වලට යන්න, සුන්දර ස්ථාන වලට යන්න. ඔය සුන්දර ස්ථාන කියලා අපි දැකලා නරඹලා සතුටටපත් වෙලා හොඳ මානසික තත්ත්වය, ධනාත්මක මානසික සිතුවිලි ඇවිල්ලා ඒව හැදිලා තියෙන්නේ මොනවද? ඒ ඔයගොල්ලෝ දකින සීන් එක. ඒ දර්ශනේ. ඉලා තියෙන්නේ පරිසර පද්ධතිය. හරි? සින්දු ලියනවා, කවි ලියනවා, චිත්‍ර අඳිනවා. aesthetic, inspirational. ඒ පරිශ්‍රණය කරන්නේත් ඒවට තමයි. ඊළඟ එක දැන් ඔය ඉකෝසිස්ටම් සර්විසස් එක දැන් අපි කෙලින්ම බැස්සොත් එහෙම ක්‍රමයෙන් අති විශාල ඉතාමත්ම වැදගත් කාර්යයක් කරනවා මේ පරිසර පද්ධති වල ක්‍රියාවලිය. මොකද අපිට ගොඩක් වෙලාවට ක්‍රමයෙන් අපිට ඇයට පේන්නේත් නැහැ. හැම වෙලාවටම අපි ක්‍රමයෙන් කිව්වොත් අර වගේ අපිට කරදරකට තත්තු වගේම අපි වක්ලාට කියන්නේ සමනල්ලු ගැනයි, බත්කුරු ගැනයි, සලවයෝ ගැනයි ඒවා විතරයි පේන්නේ. නමුත් ඊට වැඩිය ඉතාමත්ම විශාල ජෛව විවිධයක් තියෙන විශේෂ විවිධයක් තියෙන අධික සංඛ්‍යාවක් බොහොම නිශ්ශබ්දව මේ පරිසර පද්ධති වල ක්‍රියාකාරීත්වය සිදු කරනවා. ඒගොල්ලන්ගේ සේවාව අපිට ලබා දෙන ඉකෝසිස්ටම් සර්විසස් මේ සිදු කරන ක්‍රමී දැන් අවුරුදු 20ක වගේ ඉඳලා ලෝකයේම කතා කරන්නේ මොකද ඒ අය ශෛන් තර්ජනයට ලක් වෙලා වුන් බඳ වී යන අපිට පැහැදිලි slide please. පරාගණය සිදු කරන අය බැලුවොත් එහෙම දැන් අපි පොල් ලංකාවේ දැන් පොල් වල මිල කියන එක හරි වැදගත්නේ. නිකන් ආණ්ඩු පෙරලන සයිස් නෙමෙයි පොල් වල මිල. දැන් එතන කියනවා නම් මේ පොල් පරාගණය කාල වශයෙන් ලොකු කාර්යයක් සිදු කරනවා මේ පොල් පරාගණය කරන ඉන්දියාවෙත් වෙන්නේ. මම මෙතන පල්ලෙහා දැම්මේ හරි කැමති චොක්ලට් වලට මේ අප්‍රිකාවේ කරපු පරිශ්‍රණයකින් හොයාගත්තා කොකෝවා මල් පරාගණය කරන්නේ ඉතාමත් ඇහැට පේන්නේ නැති නිකන් චූටි නිකන් බැස්සෝ જાතියක් නම් කියන මම පොරලට පොසෝ වගේ කියලා කියයි. නමුත් වුන් තමයි මේ කොකෝවා මල ඇතුළට රින්ගලි වර වෙලා පරාගණය කරන්නේ. ඒ ඔය අපි පොඳුරෝ වගේ ඉතන ගණන් ගන්න නැති සතුටි කෝක කරේ නැත්තම් අපිට චොක්ලට් නැත. next part please. දැන් මේ අද මේ කෝල් එකට සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රොෆෙසර් සම්මානනීය මහාචාර්ය දාන්ති ඉදිරිසිංහ සහ මහාචාර්ය ඉනෝක කරුණාරත්න. බොහොම ස්තුතියි දෙන්නට ආවට. මොකද ඒ දෙන්න තමයි මම මේ දැන් මේ පෙන්නන ස්ලයිඩ් එක හදලා දුන්නේ. මේ ඉනෝකා ගත්ත පින්තූර තියෙනවා මේකේ. ඒගොල්ලන් ගොඩක් ලංකාවේ මේ පරාගණය සිදු කරන මීමැස්සු ගැන පරිශන කරලා තියෙනවා. දැනටත් කරගෙන යනවා. ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් these are magnificent pollinators. හරි ඒ කියන්නේ සුපිරි ගණේ අති විශිෂ්ට සේවාවක් සිදු කරන පරාගණය සිදු කරන කෘමි. හරි අපි අපේ භෝග වලින් 30%කුත් ඒ වගේම ස්වභාවික ශාක කහකොළ වල පරාගණය 85%ක් දක්වා කරනවා. මේ පැත්තේ තියෙන පරාගණය පරාග ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකක් ඇත්තේ ස්කෑනින් EM එකකින් ගත්ත පිටුර. අනිත් ඒවා මේ පරාගණය සිදු කරන කෘමි. ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් right මේකත් මට මේ ඉනෝකයි මැඩම් ඉදිරිසිංහයි අපි කරපු කතාවක තිබිච්ච එකක්. උදේ කෑමගත් ආහාර වේල ගත්තොත් කෘමි එකයි කෘමි නැතුවයි. මේක මේ ඇමරිකන් සයන්ටිෆික් ඇමරිකන් එකෙන් උටාගත් එකක්. ඊළඟ එක මේ ස්ලයිඩ් එකත් මට ප්‍රොෆෙසර් කරුණාරත්න සහ ජයන්ති ඉදිරිසිංහ මැඩම් කරපු දීපු එකක්. බලන්න ලංකාවේ විශේෂ 149ක් ඉන්නවා. දැන් හුඟක් අය මීමැසි කියපුවම මම හිතන්නේ වද හදන ඔය මීමැසි පාලනය කරන මීමැසි පෙට්ටිවල ඉන්න අය ගැනනේ. නෑ ඊට වැඩිය ගොඩක් වැදගත් තමයි pollen solitary bees. තනිවම හැසිරෙන තනිවම ජීවත් වෙන. ඒ අය අර අති විශාල කණ්ඩායම් මේ වදේ වගේ හදාගෙන ඉන්නේ නෑ. නමුත් ඒ අය තමයි ඉතාමත්ම වැදගත් මේ පරාගණ ක්‍රියාවලිය. දැන් ඔය අය තමයි ඉතාමත්ම නිශ්ශබ්දව ඒත්
නැති තර්ජනයට මං හිතන්නේ අපි ඔක්කොම අනුමාන කරනවා නොක වෙලා තිබුණත් කියන්න මේ අපි හිතනවා තර්ජනයට ලක් වෙන්නේ මේ අය තමයි කියලා වැඩි වශයෙන්. ඊළඟ එක මේකත් යට කැල පේන්නේ නැහැ. මේක ඉනෝකා දුන්න විතර. ඊළඟ එක right. දැන් පරාගණය විතරක් නෙමෙයි. මම දන්නවා ඒක තමයි බොහෝ අය කතා බහට ලක් වෙලා තියෙන්නේ. නමුත් මේ කෘමීන් මේ පරිසර පද්ධතිය තුල ශක්තිය ගලා යෑම එක මට්ටමකින් අනිත් එකට ශක්තිය ගලා යෑම right energy cycles ශක්තිය චක්‍රීකරණය වීමට ඉතාමත්ම වැදගත්. ඔයගොල්ලෝ අහලා ඇතිනේ ආහාර දහම ආහාර ජාල food webs food chains දැන් මේවා හුඟක් වැදගත් කාර්යභාරයක් ඉටු කරන්නේ කෘමීන්. හරි දැන් ඔය කොළපාට තියෙන ගස් ඔය ගස් කන්න ශාක භක්ෂකයෝ ගත්තොත් එහෙම ගස් කන සත්තු බැලුවොත් වැඩියෙන්ම වැදගත් වෙන්නේ මේ හරක්වත් දෙළුවවත් බැටළුවවත් අලිවත් නෙමෙයි කෘමීන් ශාක භක්ෂක කෘමීන්. හරි දැන් මේක උනේ නැත්තම් අපිට මේ ලෝකේ ජීවත් වෙන්නත් බෑ. next one උදාහරණයක් dung beetles නිසංසලා පෙරේරා ඔස්ට්‍රේලියාවේ ඉඳලා මේකට සම්බන්ධ වෙලා තියෙනවා. නිසංසලා මේ රිසර්ච් ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙලා එයාගේ PhD එක කරනවා කොළඹ විශ්වවිද්‍යාලයේ අපේ අධ්‍යයනශීලී එයාගේ උපාධිය ලබාගත්ත ළමෙක්. නිසංසලා මේ කියන්නේ මේ උදාහරණය ඔස්ට්‍රේලියාවේ ඒගොල්ලන්ගේ තාමත්ම වැදගත් ආර්ථිකමය වැදගත් කර්මාන්තය තමයි ඔය කිරි සහ ඒ ආශ්‍රිත භාණ්ඩ ඒව නිෂ්පාදනය සත්ත්ව පාලනය සහ කිරි සහ ඒන් ලබාගෙන චීස් බටර් විවිධාකාර ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය. දැන් මේක පටන් ගන්නකොට ඔස්ට්‍රේලියාවේ මේ විශේෂ පරිණාමික හේතු නිසා ඒක දැන් කියන්න වෙලාවක් නැහැ. ඔස්ට්‍රේලියාවේ හිටියේ නැහැ ස්වභාවිකව ජීවත් වෙන ඔය ගොම කුරුමිනියෝ නැත්තම් ඩං බීට්ල. ඔයගොල්ලෝ තමයි අර ගොම පොඩි බෝල රෝල් කරගෙන යන්නේ. ඕක ගක් අය දැකලා. දැන් ඒ නිසා විශේෂ වැඩසටහනක් දීර්ඝකාලීන එකක් ඔස්ට්‍රේලියානු රජය සහ පර්යේෂණ ආයතන එක්කව වෙලා දියත් කළා තිනා. ඒක මම හිතන්නේ සාර්ථකයි. ක්වෙස්චන් ඇන්ඩ් ආන්සර් වෙලාවේ නිසංසලා ඉන්න නිසා නිසංසලාට මම හිතන්නේ මේ ගැන කතා කරන්න පුළුවන්. මම මේක දැම්මේ අපිට අර නිශ්ශබ්ද සේවාව ඉටු කරන ගමන් අපි ගණන් ගන්න. හරි? ඒක නැති වෙච්ච වෙලාවට තමයි තේරෙන්නේ මේක කොච්චර වැදගත් කියලා. ඊළඟ එක ecosystem engineers කියන මෙන්න මේ භූමිකාවත් හරි වැදගත්. මොකද කෘමීන් ඒගොල්ලෝ ජීවත් වෙන පරිසර පද්ධතියේ අජීවී කොටස් ඒවයි ව්‍යුහය එහි සංයුතිය ඒවා වෙනස් කරනවා. අන්න ඒකට තමයි ඉකෝසිස්ටම් ඉන්ජිනියර්ස් කියලා කියන්නේ. ඒගොල්ලෝ ඉන්ජිනියර් කරනවා අර ජීවත් වෙන්නේ නැති අජීවී කොටස. මොනවද මේ? පාස් සමහරක් අය පාෂාණවල ගුල් හදලා ඉවරලා ඒක ඊට පස්සේ ටික ටික දි รา පත් කරනවා. මැරිච්ච මේ ගස් ලී ඔය ඔයගොල්ලෝ දන්නවනේ වේයෝ. හරි? ඔය භූමි අතිශයින් වැදගත්. they are among the best ecosystem engineer. මොකද මේගොල්ලෝ මේ කරන එකෙන් මේගොල්ලෝ ඒක කරන්නේ ඒගොල්ලන්ගේ වාසියට. නමුත් ඒ කරන ක්‍රියාවලියෙන් ලැබෙන අතුරු ප්‍රතිඵලය තමයි මේ පරිසර පද්ධතියේ ඉන්න අනිත් සත්තුන්ටත් ඒන් යම් යම් වාසි ලැබෙනවා. වාසස්ථාන ලැබෙනවා, වැඩි ආහාර ලැබෙනවා. ඊළඟ එක. ඒ වගේම මේ කෘමීන් අපිට පරිසරයේ ගුණාත්මක භාවය ගැන යම් පෙර ගමන් කරුවන් ලෙස යම් නෙමෙයි පෙර ගමන් කරුවන් ලෙස හඳුන්වන්න පුළුවන්. indicators of environmental quality. විශේෂයෙන්ම අපි ජලය ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා ජලය දූෂණය කියන්නේ අති ප්‍රබල ප්‍රශ්නයක්. ඕක ලංකාවටත් බලපානවා. ඔයගොල්ලෝ දන්නවා මේ වියලි කලාපයේ තියෙන වකුගඩු රෝගය. අපි ගොඩක් අය හිතනවා ඒක අපි විශ්වාස කරනවා නිකම් අපිට සාක්ෂි තියෙනවා ජලයේ ගුණාත්මක භාවයට මේක සම්බන්ධයි කියලා. හරි? ඉතින් නමුත් ඒ ජලයේ ජීවත් වෙන කෘමීන් බැලුවොත් aquatic insects ජලජ කෘමීන් බැලුවොත් ඒ අයව ගාක් රටවල් වල ඒ ජලයේ ගුණාත්මක භාවය ගැන අර කිමිකල් ටෙස්ට් කරන්නේ නැතුව ඉන්න අය කවුද කියලා බලලා මේකේ ගුණාත්මක භාවය ගැන අනාවැකි පළ කරන්න පුළුවන්. හරි. ඊළඟ එක yes of course yeah ඊළඟ එක මේකට මේ සම්බන්ධ වෙලා ඉන්න මනෝජ් කනකරත්න එයා එයාගේ PhD එක කරා මේ ජලයේ ගුණාත්මක භාවය නිර්ණය කරන්න කොහොමද අපි ජලජ කෘමීන් භාවිතා කරන්න කියලා මේක මේ පොඩි ඇඩ්වර්ටයිසින් පාරක් මේ අපේ
ෆීල්ඩ් ප්‍රැක්ටිකල් එකට ගිලි මලේ ගිහිල්ලා සාම්ප්ලින් කරපු හැටි මෙතන ඔය ඉන්න සමහරක් අය දැන් සම්බන්ධ වෙලා ඉන්න සමහරක් අය මේ ලංකාවේ නෑ. නමුත් මේ සිරිපාද අඩවියෙන් එළියට එන බොහොම හොඳ ගුණාත්මක භාවයකින් යුත් ජලයේ තියෙන පොඩි දොලක අපි ෆීල්ඩ් සාම්ප්ලින් කරපු හැටි ඊළඟ එක දැන් මෙන්න මේකට මම එන්නේ මොකද දැන් කෘමීන් මේ පහුගිය අවුරුදු 3 ඇතුළත එළි දැක්වපු පර්යේෂණ පත්‍රිකාවල් වලින් මේක ඔක්කොම යුරෝපයෙන් තමයි වැඩිම උනේ පෙන්නලා තියෙනවා අතිශයින් තර්ජනයට ලක් වෙච්ච බව. දැන් මේක හරිම ආందోලනාත්මක පර්යේෂණ පත්‍රිකාවල් දෙකක් වුණා. එකක් 2017 අනික 2019 80ක අඩුවීමක් අවුරුදු 30ක ඉඳලා 2017 වෙනකම් බලනකොට 80ක අඩුවීමක් යුරෝපයේ සමහර රටවල් වල ඇති වුණා කියලා පෙන්නනවා. ඔක බොහොම ආందోලනාත්මක ප්‍රශ්නයක් වුණා. ඒ වගේම කොට කතා බහට ලක් වුණා. ලෝකයේ සියලුම ප්‍රධාන මාධ්‍ය ජාල විද්‍යුත් සහ මුද්‍රිත පත්‍රවල සහ සියලුම දේ අය මේ ගැන කතා කරන්න ගත්තා. අපිට ඕක කියන්න බෑ. අපිට නිකන් අනුමාන කරන්න විතරයි පුළුවන්. මොකද අපිට දත්ත නැහැ. ඊළඟ එක where have all the insects gone? මේක මේ මම මෙහෙම ඉංග්‍රීසියෙන් කිව්වට මම යන්නේ මොකද්ද කෘමීන්ට වෙලා තියෙන්නේ? මේ ඔක්කොමට මොකද වෙලා තියෙන්නේ? ඊළඟ එක දැන් මේ රටේ ෆීල්ඩ් වර්ක් කරන ඕනේ කෙනෙක් ශාස්ත්‍ර අධ්‍යයන කරන ඕනේ කෙනෙකුට පහුගිය අවුරුදු 20 ඇතුළත ඔය ඉතිහාසයෙන් කරා නම් මේක හොඳටම පැහැදිලිව පේන්න තියෙනවා. අපිට ඔය පර්යේෂණ පත්‍රිකා වලට පළ කරන්න තරම් දත්ත නැති වුණාට ඕනම කෙනෙකුට අපි පොඩි කාලේ හිටපු සත්තු කෘමීන් දැන් දකින්න නැහැ. ඔයගොල්ලන් අහලා ඇතිනේ ඔය ප්‍රසිද්ධයිනේ සිරිපාදයට සමනළු වන්දනා කරනවා රෑන්. දැන් ඒක දකින්න පුළුවන් අය දැන් කීදෙනෙක් ඉන්නවද කියන එකයි මේ දැන් මම අහන්න කැමතියි. මේක ඉතින් පුදුමයක් නෙමෙයි. හරි ඒ වගේම ඔය මීමැස්සන්ගේ ඔක්කොම ඒගොල්ලන්ගේ ගහන නැති වෙලා ගියා. මේ කොලොනි කොලැප්ස් කියලා කියනවා. හරි ඒකෙන් ලොකු ප්‍රශ්නයක් භූමියට සහ සියලුමට ඇති වුණා. අපිට ශාස්ත්‍ර අධ්‍යයන තුලින් නම් මේක පැහැදිලිව පේනවා. හරි. ඊළඟ ස්ලයිඩ් එකට ගියොත් මෙන්න මේව තමයි හේතුව. මේ ලෝකේ තර්ජනයට පත් වෙච්ච අන් සියලුම විශේෂ යන මාර්ගයේම තමයි කෘමීනුත් ගමන් කරලා ඉවරයි සමහරක් අය. හරි. නමුත් කෘමීන් ඉතාමත්ම වැදගත් නිසා ඒ අය නැති වුණොත් අපිට ඒගොල්ලන්ගේ නැතිවීම අනිත් අයගේ නැතිවීමට වැඩිය තේරෙනවා. ඊළඟ එක. දැන් මේක මේ ඉතාමත්ම විශේෂී උදාහරණයක්. මේ ලංකාවේ එක තැනක මවුසකද්දේ මේ කෘමීන් සංරක්ෂණ විතරක් නෙමෙයි. නමුත් ඉතාමත්ම වැදගත් කාර්යභාරයක් ඉටු කරන තැනක් අපිට උඩ පස්සේ කතා කරන්න පුළුවන්. ඊළඟ එක මෙන්න මේ පොතගේ කතරුන් එක්කෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. මේ පොත දියත් කරනකොට ඒකේ එලි දැක්වීමේදී මටත් කතාවක් කරන්න ආරාධනා කරා. ඔව් මෙන්න මේ පොත මේ පොත කියලා කියන්නේ මේක මම ලියපු එකක් නෙමෙයි. නමුත් මේක තමයි පළවෙනි වතාවට මේ අර ශාස්ත්‍ර අධ්‍යයනය තුලින් ගිහිල්ලා අර කෘමියා අර සමනලය මොකද්ද අලසලබෑ මොකද්ද වත්තුර මොකද්ද කියලා අඳුරගන්න එක වෙනුවට අපිට ස්වභාව ධර්මයේ පේන අති ආකර්ශනීය විදිහට මේ කෘමීන්ගේ පින්තූර අරගෙන තැනිච්ච පොතක් මේකේ මම හිතන්නේ ඉතාමත්ම විශේෂ කාර්යයක් ඉටු කරනවා මේ ඡායාරූප ශිල්පියා ඔහු ශ්‍රී ලාංකිකයෙක් නෙමෙයි මම හිතන්නේ රුසියන් ජාතිකයෙක්. නමුත් පුදුම සහගත පින්තූර අරන් තියෙනවා. ඊළඟ එක මේක මේ මම මෙතනට දැම්මේ ඊට ඉස්සෙල්ලා තිබුණා නේද ස්ලයිඩ් එකක් ethical value කියලා එකක් තිබුණා නේද හසන්? නැත්නම් ඊට පස්සේ ඔව්. දැන් මෙතන මම තමත්ම කෙටියෙන් මේක ගැන කියන්න කැමතියි. දැන් මම දැක්ක ප්‍රශ්නයක් තියෙනවා. අර මදුරුවෝ ගැරපොත්තෝ ඒගොල්ලන්ගේ තියෙන වැදගත්කම මොකද්ද ඒගොල්ලෝ කරන්නේ කියලා. දැන් මතක තියාගන්න මේ ඔක්කොම ප්‍රශ්නේ අපි ඉන්න නිසා කියන්නේ අපි නෙමේවා කියන්නේ
සත්තු ගස්ගල් කතා කරන්නේ ඒ අය ඡන්ද දාන්නෙත් නැහැ. දැන් අපි මේ ලෝකෙට හැමෝටම පස්සේ මේ කෘමීන් අවුරුදු මිලියන 400කට තෙහින් නැති වෙච්ච අය සම්භවයක් තියෙන අය. හරි අද වෙනකුණොත් ඉතා සාර්ථක ලෙස ජීවත් වෙනවා. හරි නමුත් දැන් අපි ආවයන් පස්සේ අපි අපිට ඕන විදිහට මේ මුළු ලෝකෙම හරවගෙන. දැන් ඒකේ ඔයගලන්ට පේනවනේ. ඒකේ තියෙන මොනවද මේකේ තියෙන ඍණාත්මක පැත්ත කියලා. දැන් මම මේ ethical කියලා කිව්වේ මෙතන දැන් ඔය ජෛව විවිධත්වයට අපිට එක එක අගයන් දෙන්න පුළුවන්. හරි ඔය ecosystem services පදනම් වෙලා අපිට කියන්න පුළුවන් මේ ඒවා තියෙනවා direct values indirect values consumption values කීක වචන දාන්න. නමුත් මෙන්න මේක වැදගත්. ඔය කිසිම value එකක් අපිට ඒකට කිසිම අගයක් දෙන්න බෑ. හරි කිසිම value එකක් නැති දෙයක් මට්ටමකුත් තියෙනවා. මට්ටමක් නෙමෙයි පැත්තක් තියෙනවා. මොකද්ද? අපිත් පරිණාමය කියන ක්‍රියාවලිය හරහා තමයි මේ homo sapiens කියන අපිත් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මේ ලෝකේ ජීවත් වෙන අනිත් සියලුම විශේෂත් එහෙම තමයි. එහෙනම් අපිට කිසිම අයිතියක් නැහැ මේ කවුද මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ මේ පෘථිවියේ ජීවත් වෙන්න ඕනේ මේ ග්‍රහ ලෝකේ ජීවත් වෙන්න ඕනේ කවුද මැරිලා යන්න ඕනේ ඒක ඩිසයිඩ් කරන්න ඒක තීරණය කරන්න අපට අයිතියක් නැහැ සදාචාරාත්මක අයිතියක් නැහැ ඒකයි මම කියන්නේ හරි අපිත් ඇවිල්ලා තියෙන්නේ අනිත් සියලුම ජීවත් වෙන ජීවීන් ආපු විදිහටම තමයි හරි ඉතින් ඒකයි දැන් මොහොම බැලුවාම උගලන්ට පේනවා ඔය අපිට කරදර කරන කෘමීනොත් අපිට බොහොම අපි කැමති ප්‍රිය කිසි ප්‍රශ්නයක් නැති කියලා හිතන අයත් අතර අපිට ලොකු වෙනසක් නැහැ. දැන් අපි තමයිනේ මේක මේ අපේ ජනගහනය හරි වැඩි ඒ නිසා අර ඔය මදුරුවද කැරපොත්තද ඒගොල්ලෝ අපි එන්නේ ඉස්සෙල්ලා කිසි ප්‍රශ්නයක් නැතුව හිටියා. අපි ආවන් පස්සේ අපි ඒගොල්ලන්ට කවදාවත් ලැබිච්ච නැති જાතියේ ආහාර වර්ග වාසස්ථාන හදලා දීලා. දැන් ඉතින් ඒගොල්ලෝ ඒකට පුරුදු වෙලා. ඊට පස්සේ ඉතින් අපි කියන ඒගොල්ලෝ කරදරයක් කියලා. හරි. අන්තිම එක ඊට පස්සේ එකට නෑ. යා. මම මෙතෙන්දී අවසන් කරන්න කැමති නෑ ඊට අර අනිත් එක. අර remember the planet අන්න ඒකට යන්න කොහොසංක? හරි. මම මතක් කරන්න කැමති මම හිතන්නේ මේක අපි ඔක්කොමලා ගෙවල් ඇතුළට වෙලා කර්ෆියු වස්සේ ගිය අවුරුද්ද ඉන්නකොට හොඳට තේරුණා. අපිට තමයි මේ ලෝකේ අවශ්‍ය. මේක හොඳ විදිහට කියන්නේ අපි කියන්නේ හොඳ අපේ සෞඛ්‍ය තත්ත්වය හොඳට තියාගන්න නම් අපේ ස්වභාවික පරිසරයත් සෞඛ්‍ය සම්පන්න විය යුතුයි. අපි ගැන විතරක් හිතලා හරියන්නේ නැහැ. අනිත් එක අපිට තමයි මේ ග්‍රහ ලෝකය ඕනේ. ග්‍රහ ලෝකෙට අපි ඕනේ. අපි නැතුව බොහොම හොඳට ඉඳලා තියෙනවා. ඒ නිසා මම හිතනවා දැන් ළඟදී දැන් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා යම් සංකල්ප වගේක්. එකක් තමයි health for all, right? Health for one planet. අන්න ඒ සංකල්පය නැතුව අපිට මොනතරම් තාක්ෂණයෙන් අපි ඉස්සරහින් හිටියත් මොන තාක්ෂණික දියුණුව ලැබුවත් අපිට අපේ ස්වභාවය ගැන අපි තකන්නේ නැත්තම් ඒක විනාශ කරොත් අපිට යහතින් නම් ඉන්න හම්බ වෙන්නේ නැහැ. අවසාන ස්ලයිඩ් එක. බොහොම ස්තුතියි තුරු ඔයගලගේ කණ්ඩායමට ඒ වගේම ඔක්කොමලටම මේකට සහභාගී වුණාට. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි මහාචාර්යතුමනි මේ අපිට ප්‍රශ්න කීපයක් ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ කෙටි උත්තර ගන්න පුළුවන් නම් එක ප්‍රශ්නයක් අහලා තියෙනවා මේ සුරංග සෙනරත් අපේ තුරු කණ්ඩායම සමාජිකෙක් ප්‍රශ්නේ කෙටියෙන් කිව්වොත් දැන් අපි දන්නවනේ අපේ ඉකෝසිස්ටම් එකේ ඉන්නෝනේ අපිට කරදරකාර සත්තු උදාහරණයක් ගත්තොත් මදුරුවෝ කැරපොත්තෝ මේගොල්ලෝ අපි නැති කරොත් අපි මහා කරදරයක් හින්දා අපි ඉතින් පුරාන්තර නැති කරන්න හදන්නේ. එතන මොන හරි ඒ වගේ සත්තු නැති කරොත් ජෛව විවිධත්වයට මොකක් හරි බලපෑමක් තියෙනවද? අනිවාර්යෙන්. දැන් මෙතන මේ ජෛව විවිධත්වය කියලා කියන්නේ ආරි අපිට තියෙන එක. නමුත් ඊට වැඩිය වැදගත් වෙන්නේ ජෛව විවිධත්වය ඇතුළේම තියෙන එකක් තමයි මේ අර පරිසර පද්ධති ක්‍රියාකාරීත්වය. දැන් අපිට කරදර කරන්නේ මොකද? අපි මම
මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ ජනගහනය වැඩි අපි ගිහිල්ලා ඒගොල්ලන්ගේ වාසස්ථානත් අල්ලගෙන හරි ඒගොල්ලන් ඉන්න තැනත් අරගෙන ඒගොල්ලන්ව ඔක්කොම නැති කරොත් ඒගොල්ලෝ කරන වෙන දේවලුත් නැති වෙලා යනවා. දැන් මම මෙතෙන්දි කියපු නැති දෙයක් තියෙනවා වෙලාව නැති නිසා ඒක තමයි මේ බයොලොජිකල් කන්ට්‍රෝල් කියන්නේ. හරි? ජෛව පාලනය. දැන් මේ කෘමීන් අතරෙත් ඉන්නවා තවත් කෘමීන්. ඔය අපි දැන් ඔය පලිබෝධකින් කියලා කියන අපිට හානි කරන, කරදර කරන අයව පාලනය කරන කෘමීනුත් ඉන්නවා. ඕක තමයි ඔය අපේ ස්වභාවයේ තියෙන තුලනාත්මක භාවය. ඕක තමයි ඔය අපි මේවට ඇඟිලි ගහන්න ඉස්සෙල්ලා මේවා පරිණාමය වෙද්දී හැම එකකින්ම බැලන්ස් එකක් තියෙනවා. අපි පැනලා තමයි ඔය බැලන්ස් එක නැති කරලා තියෙන්නේ. ඔය මදුරුව වැඩි වෙලා තියෙන්නේ, කැරපොත්තු වැඩි වෙලා තියෙන්නේ, ඩෙන්ගු ආහාර වෙලා අපිට විදින්නේ ඔක්කොම අපි ගිහින් මේ බැලන්ස් එක නැති කරන නිසා. ඒගොල්ලන්ව නැති කරොත් දැන් අපි මේ by the way මේක මම ඉංග්‍රීසියෙන් කියනවා. We are living with imperfect knowledge no. හරි? අපිට උපකල්පනය කරන්න බෑ. දැන් අපි දන්නවයි කියලා මේ ඔක්කොම කෘමීන් ගැනයි උන් කරන්නේ. අපි මේ කෘමීන් මේ ඉන්න විශේෂ වලින් මම නම් හිතන්නේ 100ට එකක්වත් අපි හඳුනාගෙන තියෙනවා. ඒ කියන්නේ අපි ඒගොල්ලෝ කරන්නේ කාර්යභාරය දැනගනත් නැහැ. හරි? ඉතින් ඒ නිසා ඒගොල්ලන්ව අපි නැති කරලා දැම්මොත් අපි දන්නේ නැහැ. හරි? වෙන මොන බලපෑම් අපිට අහිතකර බලපෑම් ඉද කියලා. මොකද ඔය කැරපොත්තෝ කියන අය අපිට මේ ගෙවල් වල ඉන්න ඕනේ නැහැ. කැරපොත්තෝ එළියෙත් ඉන්නවා. කැලෙත් ඉන්නවා. ඔය මధుරෝ ඉතින්ගෙන් වෙන වෙන ක්‍රියාවලිය වෙනවා. ඒ නිසා අපිට කිසිම කෙනෙක්ව තකන්න බෑ. කියන්නේ අයින් කරලා දානවා කියන එක. දැන් ඔකට තියෙන හොඳ උදාහරණයක්. ඕක අර මේ එක්සිස්ටන්ස් වැලියු කියන එකට මම වර්ණනකොට කරන එක. කිසිම විශේෂයක් අපිට තුරන් කර දැම එකක් තමයි සදාචාරාත්මකයි තියෙන්නේ. අනිත් එක තමයි තුරන් කරලා දැමීමෙන් අපි දන්නේ නැහැ එයාගේ මොකක් හරි ප්‍රයෝජනයක් වුණාද කියලා. අපිට අහිතකර බලපෑමක් වෙනවා වගේම තව ප්‍රයෝජනවත් දේවල් එයා කරන්න පුළුවන්. අපි ඒව දන්නේ නැතුව විනාශ කරලා දැම්මොත් අපිට ඒකෙන් තියෙන ඉස්සරහට ලැබෙන්න තියෙන වාසියක්වත් ලැබෙන්නේ. ඒ වගේම දැනට තියෙන එකෙන් ඒක නැති වෙලා ගියත් තව මොකක් හරි ඍණාත්මක එකක් මතුවෙන්න පුළුවන්. හැමෝටම රෝල් එකක් තියෙනවා. තව ප්‍රශ්නයක් තියෙනවා මම දැක්කා. චරිතමේ ප්‍රශ්නයක් අහන්නද? ඔව් අහන්න. මාචරිතමේ මේ එතකොට ඉන්වේසිව් මේ ඉන්සෙක්ට් ස්පීසිස් එකක් ආවොතින් බයෝඩයිවර්සිටි එකට යම්කිසි ඉන්බැලන්ස් වෙන්නේ නැද්ද? ඔය ඉන්වේසිව් ස්පීෂීස් එක බොහොම හොඳයි. හොඳ ප්‍රශ්නයක්. මොකද ඕක බොහොම කාලීන ප්‍රශ්නයක්. ඉන්වේසිව් ස්පීෂීස් එන්නේත් ඔය බයෝඩයිවර්සිටි එක ඉම්බැලන්ස් එක හන්දන්නේ. ඉන්වේසිව් ස්පීෂීස් ගේන්නේ කවුද? අපි හැම වෙලාවටම ඔය ආගන්තුක විශේෂ අපි තමයි අරන් ඉන්නේ. ස්වභාවිකව ආව නම් එයා ඉන්වේසිව් නෙමෙයි. හරි? හරිද? අපි ඔය ඉන්වේසිව් ස්පීෂීස් අපි ඒකට කියන්නේ alien invasive species or invasive alien species. හරි? ඒ අය ආගන්තුකයි. ඒ අය අරන් ඉන්නේ අපි. හරි? බයෝඩයිවර්සිටි එක කොහොම වුණත් අප්සෙට් වෙච්ච හන්ද තමයි බයෝඩයිවර්සිටි එක නෙමෙයි ඔය ඉකෝසිස්ටම් එකේ තියෙන බැලන්ස් එක අප්සෙට් වෙද්දා තමයි ඔය ඉන්වේසිව් ස්පීෂීස් එක ඇවිල්ලා ඒ ඉකෝසිස්ටම් එක අල්ලගෙන පැතිරිලා තවත් ඒවට ගිහිල්ලා යන්නේ. අර බැලන්ස් එකක් තිබුණා නම් එයාට ඔය වගේ ලොකු ගහන හදාගන්න බෑ. හරි? ඔය අපු ප්‍රශ්නේ පරිසර විද්‍යාත්මක පදනම තමයි. හැම වෙලාවටම ඉන්වේසිව් ස්පීෂීස් ඇතුල් වෙන්නේ ස්ථාපිත වෙන්නේ අධික ලෙස නෙමෙයි අර ඩිස්ටර්බ් වෙච්ච ඉකෝසිස්ටම්ස්. හොඳින් තියෙන ඒවාට ඇතුල් වෙන්න අමාරුයි. මම ප්‍රශ්නෙට උත්තර දුන්නත්? හරි මේ ප්‍රොෆෙසර්. thank you. ප්‍රොෆෙසර් තා ප්‍රශ්නයක් තියෙනවා කුසුම් ෆර්නෑන්ඩෝ අහනවා මම එක විශේෂම අහන්නම් is there a biological control for red weevil in the coconut plantation? What is the impact in using pheromone traps introduced by Coconut Development Authority? Yes, I mean, yeah, sure. There are definitely predators and parasitoids, right? To again insect parasite therapy parasitoid king. Then pheromone traps වලින් මොකද්ද කරන්නේ? pheromone traps වලින් ඒගොල්ලන් කරන්නේ අර males ලව අල්ලලා ඉවරලා දාන එකනේ. හරි ඒක අර නොකරා බැරි දෙයක් ඒක වෙන කරන්න දෙයක් නැහැ නේ. ඔය තරම් බේත් ගන්න නැද්ද? ගසුත් උඩයි ඔය සත්තු ඇතුළට ගියාම ඒවට විදින්න නැද්ද? ඊට පස්සේ ගෙඩි කන්නේත් වහ එක. Definitely what it is doing is reducing the male population. But why did the red weevil become such a problem?
Why did the red weevil? Because it has escaped the natural controls. No, ඒගොල්ලන්ගේ ආහාරය එක අපි ලොකු වගාවක් විදියට කරනවානේ. හරිද? ඉතින් දැන් ඒක කරන් දෙයක් නැහැ නේ. දැන් අපි දැන් පොල් කන්න තුින්න කියන්නේ බෑනේ. හරි? There are biological controls for everything. Whether it's practical or not in our given societal context, that's a different story. අපි පොඩි මට්ටමින් කරනවා නම් Professor Edirisinghe and Inoka, are you here? Yeah? Yes, madam, I'm here, Inoka here. Yes, Inoka. I invite you to say something about biological control, and Jayanti, madam, also please, right? Because Inoka, I think you're doing a research that is looking at insect parasitoids. Am I right? I think Professor Edirisinghe is the best person to answer that question. Red weevil රතුකුරුමිනියා මේ ප්‍රශ්නයක් තියෙනවා ඉන්නේ මේ වැඩිපුර ජීවිත කාලය ප්‍රජනනය ඔක්කොම කරන්නේ මේ ගහ ඇතුලේ මේ පොල් ගහ කඳේ ඇතුලේ. ඉතින් ඒකින්ද ස්වභාවික සතුරන්ට යන්න අවස්ථාව හුඟක්ම අඩුයි. අනිත් එක තියෙන්නේ ඇතුල් වෙන්නේ පොල් ගහේ මොකක් හරි හානියක් වෙච්ච තුවාලයක් වෙච්ච තැනකින් තමයි ඇතුල් වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි ස්වභාවික සතුරන් ස්වභාවික ඒ වගේ අවස්ථාවකදී ඇතුල් වෙලා මුළු ජීවන චක්‍රයම මේ පොල් කඳ ඇතුලේ ගත කරන්නේ සුහුඹුල් සතා තමයි අන්තිමට එළියට එන්නේ. ඉතින් ඒ වෙනකොට හුඟක්ම මේ හානිකර සිදුවීම් සිදු වෙලා ඉවරයි. ඒ තත්වයන් යටතේ අපිට බෑ මේ කඳ ඇතුළට ස්වභාවික සතුරන් ඇතුල් කරන්නවත් ඇතුල් වෙන්නවත් නැහැ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ හින්දා සුහුඹුල් සතුන් පාලනය කිරීම සඳහා තමයි මේ ෆෙරමෝනේ පාවිච්චි කරන්නේ. ඒක අපි ලිංගික ෆෙරමෝනයක් හැටියට සෙක්ස් ෆෙරමෝන් එකක්. ඒ කියන්නේ ගැහැණු සතුන් නිපදවන ලිංගික ෆෙරමෝනය භාවිතා කරනවා. ඒක මේ සින්තටිකලි හදලා ඒ මේ පිරිමි සතුන්ව කන්ෆියුස් කරන්න. ඒ කියන්නේ ස්වභාවික වෙනවා වගේ පෙන්නලා ඒ මේ පිරිමි සතුන්ව එක්තැන් කරගලා ඊට පස්සේ සතුන්ව අපි විනාශ කරලා දානවා. එතන වෙන්නේ මේ වගේ ක්‍රියාවලියක්. පැහැදිලිද දන්නේ නැහැ. ඒ කියන්නේ බයොලොජි වලට බයොලොජිකල් මේකට මේ මොන හරි කොම්ප්ලිකේෂන්ස් එනවද? බයොලොජිකල් කන්ට්‍රෝල් වලට සබ්ජෙක්ට් වෙන්නේ නැහැ. මොකද ජීවන චක්‍රය එහෙම් පිටින්ම පොල් කඳේ අභ්‍යන්තරයේ තමයි ගත කරන්නේ. සුහුඹුල් පියාඹන සතුන් විතරයි බාහිරේ පරිසරයේ දකින්නේ. ඉතින් ඒ සතුන්ගේ ස්වභාවික සතුරෝ අඩුයි. ඒ නිසා මේ පාලනය කරන්න අමාරුයි. නමුත් අර මුලින් පල්ලවත්ත කිව්වා වගේ මේ ඒගොල්ලන්ගේ දාරක ගහ පොල් ගහ. ඉතින් පොල් ගහ මේ අපි කියනවා මේ මොනෝකල්චර් එකක් තනි මේ වගාවක් හැටියට වවන්නේ. ඉතින් එතකොට ආහාර මේ අසීමිත ප්‍රමාණයක් ඒගොල්ලන්ට හමු වෙනවා. පොල් ගස් ආහාර හැටියට ප්‍රජනනය කියන්නේ මේ බිත්තර දැමීම සිද්ධ කරන්නේ පොල් කඳ ඇතුලේ. ඉතින් ඒ වාතාවරණය අපිම හදලා දෙනවා. ඉතින් ඒකයි වෙලා තියෙන්නේ. එමදිවට අපිටත් කන්න ඕන පොල්, ඒගොල්ලන්ටත් කන්න ඕන පොල් ගහ. ඔව්. පොල් එක විදිහෙන් උඟාක්ම වැදගත් වෙනවා එක්ස්පෝර්ට් වෙන වෙන දේවල් වලටත්. ඉතින් ඒ නිසා ඉතින් අපි මේ සමතුලිත තත්වයක් ඇති කරගන්න ඕන. පොල් කුරුමිනියත් මර්ධනය කරගෙන විනාශ කරලා අපි කියන්නේ හිම් පිටින්ම අයින් කරලා දාන්න කියලා. අර කිව්වා වගේ පොල් කුරුමිනියාගේ තව ක්‍රියාවලියක් නැති අපි හොයාගන්න නැති. ඒ දෙකම බැලන්ස් කරගෙන තමයි මේ විදිහට කරගෙන යන්නේ. හැම හානිකර සතෙක්ටම මේ කතාව තමයි තියෙන්නේ. නමුත් හුඟක් හානිකර සතුන්ගේ ජීවන චක්‍රය බාහිර පරිසරයට නිරාවරණය වෙලා තියෙන. ඉතින් ඒකින්ද ස්වභාවික සතුරන් ඉන්නවා. ඒ වගේ මේ ස්වභාවික සතුරන් අපි භාවිතා කරන්න පුළුවන් ඒ ජෛව විද්‍යාත්මක පාලනය සඳහා. ඒක තමයි විද්‍යාත්මකව කරන්නේ. බොහොම ස්තුතියි. මේ තව ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. මේ බොහොම ස්තුතියි මහාචාර්යතුමියටත් ඒ වගේම අනිත් සහභාගී වෙච්ච ආචාර්ය මහාචාර්යතුමියන්ටත් විශේෂම ස්තුතියි. තව ප්‍රශ්නයක් අහලා තිනවා අපිට මිනිස්සුන්ට පුළුවන්ද මේ දැන් මොන හරි අපිට පේන මොන හරි ප්‍රශ්නයක් ජෛව විවිධත්වයේ හරි නැතුව අපිට වෙන ලොකු ප්‍රශ්නයක් මේ කෘමීන්ගෙන් ඉස්සෙල්ලා අඳුන ගන්න පුළුවන්ද? නැත්නම් මේ කෘමීන්ගෙන් කලින් අඳුන ගන්න පුළුවන්ද? දැන් උදාහරණයක් හැටියට තමයි මේ ආවේ නිකන් අර පරිසර අපි වැස්සක් එනවා නම්
අපි දන්නවා ඉස්සර කාලේ මිනිස්සු මේ කූඹින්ගෙන් අර මෙරුවන් එන එකෙන් කාලගුණය ගැන දැන ගැනීමක් කරා. ඒ වගේ අපේ පරිසරයට ලොකු හානියක් වෙනවා නම් කූඹින්ගෙන් එක කලින් දැනගන්න පුළුවන්. නැත්නම් කෘමීන්ගෙන් කලින් එක දැනගන්න පුළුවන්. කූඹින්ගෙන් දැනගන්න ඔය ජනප්‍රවාද තියෙනවා. ජනප්‍රවාද විතර නෙමෙයි. අපි ඔවා නිකන් කට කතාවට නිකන් ඇති වෙච්ච දේවල් නෙමෙයිනේ. අර ඔය තියෙනවානේ මම IUCN එකෙන් කැලෙන්ඩර් එකකුත් ගහලා තිබුණා සත්තු අර ඉඟි කරන පාරිසරික වෙනස්කම් ගැන. හරි? කූඹින්ගෙන් වෙන්න පුළුවන්. නමුත් කූඹින් නෙමෙයි. මේ කෘමීන්ගෙන් අපි කෘමීන් ගැන මෙතන කතා කරන නිසා ඇත්තට අපි ඔක් හරියට හරිය නෙමෙයි අපි ගැඹුරින් අධ්‍යයනය කරලා තිබුණා නම් මොකක් හරි ව්‍යසනයක් අපිට වෙන්න ඉස්සෙල්ලා ඔය සත්ත්ව වක්ෂණ ශාකවල තියෙන වෙනස් වීම් වලින් අපිට ඒ ගැන ඉඟියක් ලැබෙනවාමයි. හරිද? අර මං ඉස්සෙල්ලා කිව්වේ අර වතුරේ ගුණාත්මක භාවය. මං ඊයේ මං දැන් ඔයගොල්ලොත් එක්ක අපි සාකච්ඡා කරනකොට මේ අර පෙරහුරුවකට වගේ මං කිව්වා අපි දැන් කියනවනේ වියලි කලාපයේ තියෙන වතුරේ මොකක් හරි ප්‍රශ්නයක් සම්බන්ධයි කියලා මේ වකුගඩු රෝගීට. දැන් ඕක මේ එළියට ආවේ පහුගිය අවුරුදු 20 25 වගේ ඇතුළත 20ක් විතර කියමු. නමුත් මං හිතන්නේ ඕකේ ඇත්ත ආරම්භයේ 1960 ගණන්. අපි විශාල වශයෙන් කෘෂිකර්මයට බැස්සා අධික ලෙස කෘමිනාශක, કૃත්‍රිම කෘමිනාශක සහ કૃත්‍රිම පුහුර භාවිතයට බැස්සා. බැස්සේ කොහෙද? වතුර පිළිබඳව ලොකු ගලා යන වතුර පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙන වියලි කලාපේ. හරි? දැන් ඕක තියෙනවා වෙන වෙන කතන්දර කියන අපිට කතා කරන්න පුළුවන් ඇයි මේ තෙත් කලාපේ මේකේ අඩු ගලා යන වතුර හා සමග මොකක් හරි සම්බන්ධයක් තියෙනවා මෙතන. හරි? දැන් අපි 1960 ගණන් නම් පටන් ගත්තේ අධික ලෙස ඔය કૃත්‍රිම කෘමිනාශක භාවිතය සහ උවර මං හිතන්නේ 70 ගණන් වෙනකොට අපි ඒ ජලාශවල හිටපු ඒ වගේම ගලා යන ඇල මාර්ග දොළ මාර්ග වල ඉන්න කෘමීන් අධ්‍යයනය කරා නම් මම හිතන්නේ අපිට අනිවාර්යෙන් ඉඟියක් ලැබෙනවා ඒ ජලයේ ගුණාත්මක භාවය ගැන සහ එහි තියෙන රසායනික ද්‍රව්‍ය අපි දාපු රසායනික ද්‍රව්‍ය වලින් ඇතිවන බලපෑම. එහෙනම් දැන් ඉතින් පරක්කු වැඩි ඕවා ගැන කතා කරන්න. නමුත් අනිවාර්යෙන් පුළුවන්. That's why I said they are bio indicators. බොහොම ස්තුතියි මහාචාර්යතුමිනි. මම හිතන්නේ අපේ වෙලාවත් දැන් ඉවරයි බොහෝ දුරට. මම හිතන්නේ අපිට බොහොම සුළු වෙලාවක් තමයි තියෙන්නේ. නමුත් මෙතන දැන් ආපු සහභාගී වෙච්ච කට්ටිය කාට හරි මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපි මේකේ පොඩි කොටසක වීඩියෝ එකක් අපි දානවා අපේ තුරු FB account එකේ. එතන ඕනනම් ප්‍රශ්න අහන්න පුළුවන්. නැත්නම් අපිට තුරු හරහා ඒ ප්‍රශ්න අහන්න පුළුවන්. අපි මහාචාර්යතුමියට ඒ ප්‍රශ්න ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ අවසාන වශයෙන් මම නැවත පාරක් ස්තුතිවන්ත වෙනවා මහාචාර්ය නිර්මලී පල්ලෙවත්ත මහත්මියට. තුරු වෙනුවෙන් ඇවිල්ලා මේ තුරු ටෝක් එක අද ඉතා විශාල මේ බොහොම හොඳ දවසක අන්තර්ජාතික ජෛව විවිධත්ව දිනේ ජෛව විවිධත්වය සඳහා කෘමීන්ගේ දායකත්වය කියන මාතෘකාවටදී අපිට දැනුම ගොඩාක් බෙදා දුන්නට ඉතින් ඔබතුමියට නැවත වරක් අපි ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි. Right, Bomi Stuti, thank you very much everybody for joining, especially Nissan Sala from Australia and Professor Jayant Edrisinghe, Inoka and everybody else. I really hope that you will contribute to insect conservation in whatever way you can. Thank you. Thank you. Thank you.